समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් අනුකම්පාවෙන් වදාළ ධර්මය සංසාර දුක නිමා කර ගැනීම පිණිසම මතුවෙච්ච ධර්මයක්. එතකොට ඒ බඳු ධර්මයක් ක්‍රමානුකූලව කොහොමද පුහුණු කරන්නේ? කොහොමද ජීවිතයට එකතු කරගන්නේ? ආධ්‍යාත්මික සුඛ විහරණය වෙනුවෙන් කොහොමද මේ ධර්මය පරිහරණය කරන්නේ? කෙබඳු ආකාරයෙන්ද ධර්මයේ පරිහරණය කරන්නේ? ඒ වගේම මේ ධර්මය වෙනුවෙන් මගේ කෘත්‍ය මොකද්ද? මෙන්න මේ බඳු විමසීම් තියෙන කෙනෙකුට විතරයි ධර්මයේ තුල ප්‍රායෝගික ප්‍රතිඵල හදාගන්න පුළුවන් වෙන්නේ. එව නැත්නම් මේ ධර්මයේ තුල ප්‍රායෝගික ප්‍රතිඵල හදාගන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ තුල ප්‍රායෝගික ප්‍රතිඵල හදාගන්න පුද්ගලයෙකුට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් සදාතනික සැනසීමක් අපේක්ෂා කරනවා නම් ඒ බඳු අපේක්ෂාවකට ධර්මයේ කරන යෝජනාවලිය කුමක්ද? බුදුදහම කවරක් පිළිබඳවද ගැඹුරින් විමසන්නේ? මෙන්න මේ බඳු කාරණාවලට බොහොම වැදගත් මාතෘකාවක් අද දේශනාවට ලැබිලා තියෙනවා. ඒ තමයි විඥානයේ සම්බන්ධවත් මරණින් පසු ජීවිතයේ සම්බන්ධවත් අන්තර්ගත වන ආකාරයට දේශනාවක් කරන්න කියලා. පින්වත්නි, ඔබද මමද ඉපදෙමින් මැරෙමින් යන සාංශාරික සත්වයන්. ඒ සාංශාරික සත්ව ස්වභාවයෙන් අපට මිදීමක් නැති තැනක අවබෝධය කරා Tamanගේ හිත පිහිටුව ගන්න ලැබෙන්නේ නැහැ. මේ සාංශාරික ජාලය බිඳ දැමීම සම්බන්ධව තමයි බුදුරජාණන් වහන්සේගේ කතාබහ. එතකොට සාංශාරික ජාලය බිඳ දැමීම පිණිස සාංශාරික ජාලය නැවත සාංශාරික ජාලයට එකතු නොවීම පිණිස මම කවරක්ද කරන්න ඕන කියලා විමසන ශ්‍රාවකයෙකුට මේ මාතෘකාවත් මේ දේශනාවත් ඊටාම වැදගත්. විඥාණය කියන්නේ විඥානීය කියන මොකක්ද විඥානීය කියන්නේ? එතකොට බුද්ධ දේශනාවේ තියෙන විජානාතිකෝ විජානාති දැනගන්නවා, විජානාති විශේෂයෙන්ම දැනගන්නවා කියන අදහසින් තමයි විජානාති කියන අදහස මතුවෙන්නේ. එතකොට විජානාති කියන්නේ ගැඹුරින් විමසා බලනකොට අපට තේරෙනවා මේ විඥානය කියන පර්යාය දෙපැත්තකින් කතා කරන්න වෙනවා. ඒ මොහොතේ පහළ වෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන පර්යායනොත් ඒ වගේම තමයි
ප්‍රතිසන්දි වශයෙන්ුත් අපිට කතා කරගන්න වෙනවා. එතකොට ප්‍රතිසන්දි වශයෙන්ුත් එක්ෂණික වශයෙන්ුත් මේ විඥානයේ පහළ වීම පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට නුවණ තියෙන්න ඕන. ප්‍රතිසන්දි වශයෙන්ුත් එක්ෂණික වශයෙන්ුත් විඥානයේ පහළ වීම පිළිබඳ නුවණක් තියෙන ශ්‍රාවකයාට තමයි විඥාණය නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ චුතියත් සමග ප්‍රතිසන්දිය ලබනකොට විඥානයේ කාර්යභාරය ඊටාම විශාලයි. විඥානයක් බැස නොගැනීමෙන් කලලයක් වැඩිවීමක් සිද්ධ වෙන්නේත් නැහැ චුතියත් සමග. එතකොට චුතියත් සමගම ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ ඒ ප්‍රතිසන්දිය ලැබපු විඥාණය නාම රූප ධර්මයන් ප්‍රත්‍ය කරගෙනම වැඩෙනවා. එතකොට නාම රූප ධර්මයන් පදනම් කරගෙනමයි විඥානේ වැඩෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ. එතකොට දැන් මේක අකණ්ඩ ක්‍රියාවලියක් විදියට ඉපදෙමින් මැරෙමින් යන සත්වයාට චුතියයි ප්‍රතිසන්දියයි නැවත චුතියයි ප්‍රතිසන්දියයි අතර දෝලණය වෙවි අනාදිමත් කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් අපට යන්න වෙලයි තියෙන්නේ. ඒතර මේ ගමනේදී පින්වත්නි මේ විඥානයේ ඇතුලේ පිහිටව ගන්නෙත් නැතුව බාහිරට වික්ෂිප්ත වෙන්න දෙන්නෙත් නැතුව ඒ කියන්නේ ඇතුලේ විඥානයේ පිහිටව ගන්නෙත් නැතුව බාහිරට වික්ෂිප්ත වෙන්න දෙන්නෙත් නැතුව භාග්‍යවතුන් වහන්සේ වදාලේ ඒ වෙලාවේ නුවණින් සසඳමින් විමසමින් ඉන්නවා නම් එතන අභ්‍යන්තරයේ පිහිටීමකුත් නැහැ. අවිකිත්තං අවිසටන්ති අජ්ජත්තං අසන්ටිතං අනුපාදායන පරිතස්සේ උපාදානයකුත් නැහැ. උපාදානීය වෙන්නෙත් නැහැ. උපාදානයකුත් නැතුව තියෙනවා නම් ඒ පුද්ගලයා තුල ජරා මරණ දුක ආයෙත් කවදාවත්ම හටගන්නේ නැහැ කියලයි භාග්‍යවතුන් වහන්සේ අපට මෙතනදී පැහැදිලි කරලා දේශනා කළේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට මතක් කරනවා විඥානයේ පිහිටීම පිණිස කොහොමද විඥානේ පිහිටන්නේ? විඥානේ පිහිටන්නේ රූප ධාතුව ඕකය කරගෙනයි. රූප ධාතුව ඕකය කරගෙනයි. විඥානේ නැවත ප්‍රතිසන්දිය ලබන්නේ. වේදනා ධාතුව ඕකය කරගෙනයි. සංඥා ධාතුව ඕකය කරගෙනයි. සංකාර ධාතුව ඕකය කරගෙනයි. ඒකට ධර්මයේ තියෙන ඕකං පහාය අනිකේතසාරී ගාමේ අකුප්පා මුනිසත්තවානි කාමේහි රික්තෝ අපුරක්කරානෝ කතංන විග්ගයිහ ජනේන කෛරාති. මේ විදියට මතුවෙච්ච දහම් පරයයක් තෝරද්දී එක්තරා වෙලාවක ඒකට දෙන විවරණය තමයි රූප ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. රූප ධාතුව කියලා කියන්නේ ගෘහපතිය, රූප ධාතුව කියලා කියන්නේ විඥාණයට ඕකයක්. ඕකය කියන්නේ ගෘහයක් කියන එකයි. ගෘහය කියන එකයි ඕකය කියන්නේ. එතකොට රූප ධාතුව කියලා කියන්නේ විඥාණයට ඕකයක්. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන ආදිය ආරම්මණයන් මේ ආරම්මණයන් නැමැති ගෘහයේ බැඳෙන ක්ලේශ ධර්මයන් පහ කරලා දැමීම තමයි පින්වත්නි ඕකය බිඳ දැම්මා කියලා කියන්නේ. ගෘහය කඩා දැම්මා කියලා කියන්නේ ඒකටයි. මොකක්ද ගෘහය කඩා දැම්මා කියලා කියන්නේ?
රූප ධාතුව කියන්නේ විඥාණයට ඕකයක්. රූප ධාතුකෝ ගහපති විඥානසෝකෝ රූප ධාතු රාග විනිබන්ධංච පන විඥානස්ස ඕක සාරීති උච්චති. ගෘහයෙන් නිදහස් වුණා කියලා කියන්නේ පින්වත්නි රූප ධාතුව කෙරෙහි දැන් රූපස්කන්ධය කියන්නේ විඥාණයට ගෘහයක්, ගෙයක්. රූපස්කන්ධයෙන් ඇලෙන රාගයෙන් බැඳුණු විඥානයක් පැවැත්වීම ඕක සාරී. ගෘහේ වාසය කරනවා. ආයෙත් තේරුම් ගන්න රූප ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. රූපස්කන්ධය කියලා කියන්නේ විඥාණයට ඕකයක්. වේදනා ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. වේදනා ධාතුව කියන්නේ විඥාණයට ඕකයක්. සංඥා ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. සංඥා ධාතුව කියලා කියන්නේ විඥාණයට ඕකයක්. සංකාර ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. සංස්කාර ධාතුව කියන්නේ විඥාණයට ඕකයක්. ඕකේ කියන්නේ ගෙයක්. ගෙයක්. එහෙනම් රූප ධාතුව, වේදනා ධාතුව, සංඥා ධාතුව, සංකාර ධාතුවෙන් තොර විඥාණයට පිහිටීමක් යාමක් ඒමක් මොකක්වත් තියෙන්න විදියක් නැහැ. අපි ඔයිට කලිනුත් අර චේතනා සූත්‍රයෙන් කිව්වේ. ඔයිට කලින් චේතනා සූත්‍රයෙන් අපි බොහොම පැහැදිලිව කියලා දීලා තිනවා. කොහොමද චේතනා සූත්‍රයේ තියෙන්නේ විඥානි පිහිටීම පිළිබඳව. කොහොමද? භාගතුන් වහන්සේ වදාලා රූප ධාතුවෙන් තොරව, වේදනා ධාතුවෙන් තොරව, සංඥා ධාතුවෙන් තොරව, සංස්කාර ධාතුවෙන් තොරව විඥාණයට යාමක් ඒමක් ආගතින්වා ගතින්වා චුතින්වා බුද්ධින්වා විරුල්හින්වා වේපුල්ලන්වා ආපච්චෙය්‍ය. එහෙම රූප ධාතුව, වේදනා ධාතුව, සංඥා ධාතුව, සංකාර ධාතුව, විඥාන සංකාර ධාතුව මේවා කෙරෙහි උපාදානීය ස්වභාවයක් පවතින්නේ නැත්තම් රූප ධාතු රාග විනිබන්ධංච පන විඥානස්සෝකසාරි. ඒ රූප ධාතුව කෙරෙහි රූපස්කන්ධය කෙරෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානයක් පවත්තන් නැත්තම්, ඒ කියන්නේ උපාදානයක් නැත්තම්, වේදනාව කෙරෙහි උපාදානයක් නැත්තම්, වේදනා ධාතු රාග විනිබන්ධංච වේදනා ධාතුව කෙරෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානයක් පවත්තන් නැත්තම්, සංඥා ධාතුව කෙරෙහි ඇලෙන රාගයෙන් බැඳුණු විඥානයක් පවත්තන් නැත්තම්, සංස්කාරයන්ට ඇලෙන රාගයෙන් බැඳුණු විඥානයක් පවත්තන් නැත්තම්, රූප ධාතු රාග විනිබන්ධංච පන විඥානං ඕකසාරීති උච්චති. රූප ධාතුව, වේදනා ධාතුව, සංඥා ධාතුව, සංකාර ධාතුව, විඥාන ධාතුව කෙරෙහි ඇලෙන රාගයෙන් බැඳෙන ඇලෙන සහ රාගයෙන් බැඳුණු විඥානයක් පවත්වනවා නම් ඒකට කියන්නේ ඕකසාරී. ඕකසාරී කියන්නේ ගෘහයේ වාසය කරනවා කියලයි. ගෘහයේ වාසය කරනවා කියලයි. එතකොට ගෘහය කඩා දැම්මා කියන්නේ මොකක්ද? මොකද්ද මේ අනිකේතසාරී කියලා කියන්නේ? අනිකේතසාරී කියලා දැන් ඕකය කියන්නේ ගෘහය, ඕකසාරී කියන්නේ ගෘහේ වාසය කරනවා. අනිකේතසාරී කියලා කියන්නේ පින්වත්නි ගෘහය කඩා දැම්මා, ගෘහයෙන් වෙන් වෙලා වාසය කරනවා කියලා. එතකොට රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන ආදී ආරම්මණයනුත් ඒ ආරම්මණයන් මේ ආරම්මන නැමැති ගෘහයෙන් බැඳෙන්නා වූ ක්ලේශ ධර්මයෝ පහ කරලා තියෙනවා නම්, උදුරා දාලා තියෙනවා නම්, තල් ගහක් කරටිය කඩලා දැම්මා වගේ කඩලා දාලා තියෙනවා නම්, විනාශ කරලා තියෙනවා නම් එයාට නැවත උපතක් පැනවෙන්නේ නැහැ. ඒ නිසා එතන අනිකේතසාරී කියන්නේ බුද්ධ ආදී රහත් උතුමන්ට. මෙතන රූපාරම්මන, ශබ්දාරම්මන ගැන කියන්නේ අනිකේතසාරී ගැන. මොකද මේ රූපාරම්මණය, ශබ්දාරම්මණය, ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය, ධම්මාරම්මණය කියන ආරම්මණයන් පදනම් කරගෙනම තමයි ස්කන්ධයන්ගේද පහළවීම සිද්ධ වෙන්නේ නැවත නැවත. අන්‍යෝන්‍ය වශයෙන් ස්කන්ධයන්ගේ පහළවීම සිද්ධ වෙන්නේ පින්වත්නි වෙන මොකක්වත් නිසා නෙමෙයි. ස්කන්ධයන්ගේ නැවත නැවත පහළවීම සිද්ධ වෙන්නේ
රූපාරම්මන, ශබ්දාරම්මන ආදී ආරම්මණයන් තුල අපි තුල ක්ලේශ ධර්ම, ඒ කියන්නේ මේ බැඳී යන ක්ලේශ ධර්මයන් පවත්වන නිසා, ඇහැ ඉදිරියට එන රූපේ යථාර්ථය නොදන්නා කමින් ඇස ඉදිරියට ආපු රූපයේ පිළිබඳ යථාර්ථවාදී නුවණක් නැති තැනක එයා ඇස ඉදිරියට එන රූපයේ කෙරෙහි අනවශ්‍ය බැඳීමක් හදාගෙන Tamanගේ හිත තුල නොයේ ක්ලේශ ධර්මයන් උපද්දව ගන්නවා. එතකොට නොයේ ක්ලේශ ධර්මයන් යාගේ හිත තුල උපද්දව ගන්නවා. එතකොට මේ නොයේ ක්ලේශ ධර්මයන් Tamanගේ හිත තුල උපද්දව ගන්නකොට ඒ නොයේ ක්ලේශ ධර්මයන් උපද්දව ගත්ත තැනක, ක්ලේශ ධර්මයන් උපද්දව ගත්ත තැනක පින්වත්නි, ඒ ශ්‍රාවකයා තුල, ඒ නොයේ ක්ලේශ ධර්මයන් උපද්දව ගත්ත පුද්ගලයා තුල පින්වත්නි, ඒ ඇස පදනම් කරගෙන ඇහි දැකීම් මාත්‍රය තුල උපදින ස්කන්ධයන් කෙරෙහි රාග විනිබන්දංච, ඇලෙන රාගයෙන් බැඳුණු විඥානයක් පවත්වනවා. රාග විනිබන්දංච. එතකොට අපිට වෙන්නේ ඕක සාරී කියන ස්වභාවයට පත් වෙන්නටයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ස්වභාවයත් අවබෝධය තුල තහවුරු වෙච්ච අයගේ ස්වභාවයත් අවබෝධය තුල තහවුරු වෙන්න දරන උත්සාහය තුලත් මේ බඳු තාත්වයක් තමයි මතුවේ යුත්තේ. අවබෝධයට පත් වුණු කෙනා තුල ස්ථාවර ස්වභාවයක් තියෙනවා. මෙන්න මෙහිම තත්වයක්. මොකක්ද? රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන ආදී ආරම්මණයන් පිළිබඳ ඒවා බැඳෙන්නා වූ, ගෘහයේ බැඳෙන්නා වූ ඕකසාරී ස්වභාවයට පත්වන්නේ මේ ආරම්මණයන් පදනම් කරගෙන. ඕකසාරී ගෘහයේ වාසය කරන්න වෙලා තියෙනවා. මොකද මේ ආරම්මණයන් ඇති වෙනකොට ඒ ආරම්මණය වෙන රූපේ යථාර්ථය නොදන්නා කොට යා තුල රූපයටත් බැඳෙනවා, ඇසටත් බැඳෙනවා, චක්කු විඥාණයටත් බැඳෙනවා, චක්කු සම්පස්සේටත් බැඳෙනවා, චක්කු සම්පස්සජා වේදන. දැන් බලන්න, විඥාණයට විතර නෙමෙයි බැඳෙන්නේ. චක්කු සම්පස්සජා වේදනාවටත් බැඳෙනවා, රූප සංඥාවලටත් බැඳෙනවා, රූප සංචේතනාවලටත් බැඳෙනවා, රූප විතර්කවලටත් බැඳෙනවා, රූප විචාරයටත් බැඳෙනවා, රූප තණ්හාවටත් බැඳෙනවා. ඒ නිසා තමයි අපි සලායතන නිරෝධයේ සම්බන්ධ ඉලක්කගතව භාවනාවක් දියුණු කරනකොට අපි කියන්නේ මේවා තුල යථාර්ථය දකිමින් යථාර්ථයේ පැත්තට විවෘත වෙච්ච සිතකින් දියුණු කරන්න අවශ්‍යයි කියලා. යථාර්ථයේ පැත්තට විවෘත වෙච්ච සිතකින් අත්දකින්න අවශ්‍යයි කියලා. එතකොට ඒ අත්දැකීම තමයි පුද්ගලයා අවබෝධයේ පැත්තට තහවුරු කරන්නේ. අවබෝධයේ පැත්තට තහවුරු කරන්නේ. එතකොට ගෘහයෙන් බැඳෙන්නා වූ ක්ලේශ ධර්මයන් තථාගතයන් වහන්සේලා විසින් පහ කරලායි තියෙන්නේ අවබෝධයටපත් වෙච්ච අය. උදුරා දාලායි තියෙන්නේ. හරියට සිඳලා දාපු තල් ගහක් වගේ සම්පූර්ණයෙන් අයින් කරලා දාලායි තියෙන්නේ. නැවත මතුවට නූපදින මට්ටම. ඒ කියන්නේ කවදා උපාදානෙ නොහිටින මට්ටමට එමේ ඒ උත්තමයා තුළ රූපයේ පිළිබඳ යථාර්ථය දන්නවා. ඇසේ කතාව දන්නවා. තථාගතයන් වහන්සේලාට ඒ නිසා කියනවා මොකද්ද? අනිකේතසාරී. උන්වහන්සේලාට කියන්නේ අනිකේතසාරී. අනිකේතසාරී. එතකොට අනිකේතසාරී ස්වභාවය තුල තමයි නැවත චුතියත් සමග ප්‍රතිසන්දියක් කරා නොයන මට්ටමේ විඥානයක් පැවැත්විය හැක්කේ. ඒ බඳු අනිකේතසාරී වීමට ඉලක්කගතව පණිවිඩේ මතු වෙලා තියෙනවා. ඒකයි වටින්නේ. හරීම ලස්සනයි. වටින්නේ මොකද්ද? ඉලක්කයට මතු වෙලා. දැන් බලන්නකෝ. උන්වහන්සේ කියන රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන නැමැති ගෘහයේ බැඳෙන ක්ලේශ ධර්මියෝ තියෙනවා නම් ඒවා පහ කරලා දාලා නම්, උදුරලා දාලා නම්, තල් ගහක් කරටිය කඩලා දැම්මා වගේ නැවත හට නොගන්න මට්ටමටම විනාශ කරලා දාලා නම්, මත්ෙහි නූපදින බවට පමුණුවලා නම් ඕකසාරී භාවයක් පැනවෙන්නේ නැහැ. රූපේ ගෙදර ඕකසාරී ස්වභාවයක් පැනවෙන්නේ නැහැ. ගෘහේ වාසය කිරීමක් ගැන කතා කරන්න බෑ. හේතුව තමයි දැන් ගෘහේ වාසය කරනවා කියන්නේ මේ ආරම්මණයන් පදනම් කරගෙනම රූප ධාතු යාකෝ ගහපති විඥානස්ස ඕකෝ. එතකොට රූප ධාතුව, වේදනා ධාතුව, සංඥා ධාතුව, සංකාර ධාතුව, විඥාන ධාතුව කිය සංකාර ධාතුව කියලා මේ ස්කන්ධයන්ගේ පහළවීම සිද්ධ වෙනවා. ඒතකොට ස්කන්ධයන්ගේ පහළවීම සිද්ධ වෙනකොට
ස්කන්ධයන් පහළ වීමට පදනම හැදිච්ච රූපාරම්මණී කතාවක් දන්නේ නැත්නම් ශබ්දාරම්මණී කතාව දන්නෙත් නැත්නම් එයාට කොහොමත් ඒ නිසා පහළ වෙන ස්කන්ධයන්ගේ කතාව තේරෙන්නෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා ඇසට රූපයට බැඳෙනවා විතරක් නෙමෙයි ඇසටද අපි අර කිව්වේ ඇසටද රූපයටද චක්කු විඥාණයටද චක්කු සම්පස්සේටද චක්කු සම්පස්සජා වේදනාවටද රූප සංඥාවටද රූප සංචේතනාවලටද රූප විතර්කයටද රූප විචාරයටද රූප තණ්හාවටද බැඳිලා යා නවතිනවා නෙමෙයි ඒ ඔස්සේම පහළ වෙන රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධය ආදී ස්කන්ධයන් කෙරෙහි බැඳිච්ච විඥානයක් පවත්වනවා. අන්න ඒකට කියනවා මොකක්ද? ඒකට කියනවා ඕකසාරි ගෘහේ වසනවා කියලා ඒකට කියන්නේ. රූප ධාතුකෝ ගහපති විඥානසෝකෝ රූප ධාතු රාග විනිබන්ධංච පන විඥානං ඕකසාරීති උච්චති. රූපස්කන්ධේ වනායි විඥාණයට ඕකයක් රූපස්කන්ධයට ඇලුණු රාගයෙන් බැඳුණු විඥානයක් පැවැත්වීම ඕකසාරී ගෘහේ වසනවා කියලා කියන්නේ ඕනෝකටයි. ගෘහේ වසනවා කියන්නේ ඕනෝකටයි. එතකොට මෙන්න මේ විදියට පින්වත්නි හාලිද්దిකානී සූත්‍රයේ විඥානේ පවතින්නේ කොහොමද කියන එක පිළිබඳ බොහොම ලස්සනට පැහැදිලි වෙලා තියෙනවා. චුතියත් සමග නැවත විඥානේ නොපිහිටන මට්ටමට දැන් ඔය විදියට ඕකසාරී භාවයේ පවත්වන තාක්කල් පින්වත්නි යාගේ විඥානය නැවත ප්‍රතිසන්දියක් ලබනවා විඥානට්ටිතිවල. විඥානේ පිහිටනවා. විඥානේ කොහෙද පිහිටන්නේ? නානත්ත කාය නානත්ත සංඤේ. මනුස්ස ලෝකේ. දිව්‍ය ලෝකවල. ඊට පස්සේ නානත්ත කායේ ඒකත්ත සංඤේ. බ්‍රහ්ම කායික තලයේ. ඒකත්ත කායේ නානත්ත සංඤේ. ආබස්සර ලෝකේ. ඒකත්ත කායේ ඒකත්ත සංඤේ. සුභකින්හකයේ. ඊළඟට ආකින්චඤ්ඤායතනේ විඥානංචඤ්ඤායතන නේව සංඥා නා සංඥායතනේ. මෙතන අසඤ්ඤත තලයේ විඥානට්ඨිතියක් විදියට ගන්නෙ නෑ. විඥානි පිහිටන තැන් විඥානට්ඨිති කියන්නේ. අසඤ්ඤත තලයේ විඥානට්ඨිතියක් විදියට ගන්නෙ නැහැ. ඒකට හේතුව මොකද්ද? සංඥා ප්‍රකට නෑ අසඤ්ඤත තලයේ. ඒ නිසා විඥානට්ඨිතියක් විදියට විඥානට්ඨිතිය පැහැදිලි වෙන තැන්වලදී සඳහන් වෙන්නේ නෑ. ඊට පස්සේ මෙතන පින්වත්නි ආකින්චඤ්ඤායතනය විඥානංචඤ්ඤායතනය ආකාංසානාංචඤ්ඤායතනය ගත්තට නේව සංඥානා සංඥායතනයත් විඥානට්ඨිතියක් විදිහට ගන්න. එතනත් විඥානේ ප්‍රකට නැහැ. ඔන්න ඔය විදියට විඥාණය ට්ඨිතියක් විදියට පින්වත්නි හත් තැනකද විඥානට්ඨිති හතක් තියෙනවා. ඔය හත් තැනකදී මොකද්ද? නානත්ත කායි නානත්ත සංඤේ. ඒ තමයි විඥානට්ඨිතිය මනුස්ස ලෝකේ සහ දිව්‍ය තලවල ලබන්නේ. ඊට පස්සේ නානත්ත කායේ ඒකත්ත සංඤේ බ්‍රහ්ම කායික තලයේ. ඒකත්ත කායේ ඒකත්ත සංඤේ ආබස්සර ලෝකේ. ඊට පස්සේ ඒකත්ත කායේ ඒකත් සුභකින්නක. ඔන්න තුන හතරයි. ඊට පස්සේ ආකින්චඤ්ඤායතනය විඥානංචඤ්ඤායතනය මේ විඥානේ පිහිටන තැන්. ඒතොර එතන 3යි 7යි විඥානට්ඨිති පිදියට මේ කවර තැනක විඥානේ පිහිටියත් එතන අවිද්‍යාව පදනම් කරගෙන ඒ විඥානේ පිහිටන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් විඥානට්ඨිතියක් විදියට ඔය කොහේ හරි කැරකි පිහිටනවා. එහෙනම් අපිට මේ කොහෙන්වත් නැවත පිලිසරණක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මට්ටමක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ගෘහයෙන් අයින් වෙන එකමයි යහපත්. අයින් වෙන්න තියෙන්නේ රූප ධාතු යාරාග විනිබන්ධංච පන විඥානස්ස ඕකසාරීති උච්චති. රූපස්කන්ධයට ඇලෙන රාගයෙන් බැඳුණු විඥානයක් පවත්වනවා කියන්නේ ඕකසාරී කියලායි ඒකට කියන්නේ. ඕකසාරී කියලායි කියන්නේ. එතකොට ඕකසාරී භාවයෙන් අයින් වීම පිණිස අපි ක්‍රමානුකූලව ධර්මය පුහුණු කරන්න අවශ්‍යයි. එතකොට මේ පුහුණු කරන්න ඕන පටිපාටිය භාගතුන් වහන්සේ අපට පැහැදිලි කළා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ දැන් ප්‍රපංචකරණයක් දක්වා විඥානේ නොපැවැත්වියයි. නැවත ගෘහයට නොවීම පිණිසත් විඥානේ නිරුද්ධ කිරීම පිණිසත් කළ යුත්තේ. දැන් කොහොමද ප්‍රපංචකරණේ සිද්ධ වෙන්නේ? චක්කුංච පටිච්චාඋසෝ රූපේච uppajjati චක්කු විඥානං. ඇසද රූපයද ඇහි විඥානයේද පදනම් කරගෙන ඇසයි රූපයයි ඇහි විඥානයයි පදනම් කරගෙන විඥානය මේ
චක්කුංච පටිච්චාවසෝ රූපේච උපජ්ජති චක්කු විඥානම් මේ තුන එකතු වුණාම ඒකට කියනවා මොකද්ද? ස්පර්ශය කියලා. මේ තුන එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශේ නිසා මිනිසු විඳිනවා. පස්සපච්චය වේදනා. ස්පර්ශ වුණාම මේවා තුල අවිද්‍යාව මිශ්‍රණං ඒ ස්පර්ශ වෙච්ච හැම තැනකම යා වින්දනය කරනවා. වින්දනය කර යං වේදේති තං සංජානාති. විඳිනකොට විඳින දේවල් අඳුන ගන්නවා. සංජානනීය කරනකොට දෙපැත්තටම කියන්න පුළුවන්. විඳින නිසා අඳුන ගන්නවා, අඳුන ගන්න නිසා විඳිනවා කියලා. සංජානනීය කරගන්නකොට සංජානාති තං විතක්කේති. සංජානනීය නිසා විතර්ක කරනවා. එතකොට මිනිස්සු විතර්ක කරන්නේ ඇයි? සංජානනීය නිසා. වෙන එකට නෙමෙයි. සංජානනීය නිසායි විතර්ක කරන්නේ. සංජානාති තං විතක්කේති. විතර්ක කරනකොට විතර්ක කරනවා. විතර්ක කරනකොට ඒවට අපි කියන්නේ රූප විතක්ක කියලා. යං විතක්කේති තම් පපංචේති. විතර්කයේ නිසා එයා ඒ ඇහෙන් දැක ලෝකය අභිනන්දනය කරනවා. ඒ කියන්නේ සතුටෙන් පිළිගන්නවා. එයා අවිද්‍යාව මිශ්‍ර නිසා. අභිවදති. ඒක ඒ ඇහෙන් දැක රූපයේ සම්බන්ධය සතුටෙන් පිළි අරගෙන ඒක සතුටෙන් කතා කරනවා. අභිවදති. අජ්ජෝසාය තිට්ඨති. ඊට පස්සේ ඒකට බැහැ ගන්නවා එයා ඒ රූපේට. නිකම්ම නිමේ බැහැ ගන්නේ. තණ්හා මාන දිට්ඨි වශයෙන්. ඔන්න ඔය ටිකට තමයි ප්‍රපංච කියලා කියන්නේ. එතකොට ওই ප්‍රපංචකරණයක් දක්වා මේ අවුල උඩු දිව්වේ ඇයි? ප්‍රපංචකරණයක් දක්වා මේ අරුබුදය උඩු දිව්වේ වෙන මොකක්වත් නිසා නොව, වෙන කිසිම දෙයක් නිසා නොව. පින්වත්නි, ඒ පුද්ගලයා තුල පැවතිච්ච අවිද්‍යා සහගත ක්‍රියාවලිය පදනම් කරගෙනයි. එතකොට එහෙමනම් අපිට තේරෙනවා මේ විඥානීය සම්බන්ධ අවිද්‍යා සහගතව හැසිරීමක් නම් තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ සංවේදනා අවිද්‍යාව මිශ්‍ර වෙලා නම් විඥානනීය වෙන්නේ. ඔක්කොම දැනෙන විඥාණයටනේ. එතකොට එතන අවුලක් තියනවද නැද්ද? ඔය ප්‍රපංචකරණයක් දක්වා යන්නේ නැති, ඒ කියන්නේ දැක්ක තැනම අතහැරෙන මට්ටමට නම් යාගේ විඥානයේ තියෙන්නේ. ඒ චුතිය තරම් සුන්දර චුතියක් තවත් නැහැ. අහපු දේ අහපු තැනම අතහැරෙන මට්ටමට නම් තියෙන්නේ. දැනුණු දේ දැනිච්ච තැනම අතහැරෙන මට්ටමට නම් තියෙන්නේ. සිතුණු දේ සිතුණු තැනම අතහැරලා දාන මට්ටමට නම් තියෙන්නේ. එබඳු මට්ටමට තියෙන තැනක විඥානී නැවත ප්‍රතිසන්දියක් ලබන්නේ නැහැ. ඒ චුතිය තමයි අතිශය චමත්කාර ජනක සුන්දර මේ ලෝකයේ අත්දැකිය හැකි ආශ්චර්යවත් චුතිය. ආශ්චර්යවත් චුතිය. එබඳු චුතියක් ලෝකේ බුද්ධ ශාසනයක හැර වෙනත් ශාසනයක පින්වත්නි දකින්න ලැබෙන්නේ නැහැ. දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි පුරුදු වෙන්න ඕන, අපි උත්සාහ කරන්න ඕන මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන ශ්‍රාවකෙක් විදියට නැවත ප්‍රතිසන්දියක් නොලබන මට්ටමට විඥානේ පවත්වන්නයි අපි දක්ෂ වෙන්න ඕන. එතකොට අහපු තැන දැක්ක දේ, ඇහුව දේ, දැනුණු දේ, සිතුණු දේ එතනම අතහැරලා දාන්න නම් එයාට විපස්සනා කරන්න වෙනවා. අනිච්චානුපස්සී වශයෙන් අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියන මෙන්න මේ හතර ආකාරයකින් යාට විදර්ශනා කරන්න වෙනවා. ඇසද, කනද, නාසයද, දිවද, කායද, මනසද, රූපයේද, ශබ්දයේද, ගන්ධයේද, රසයේද, පොට්ටබ්බයේද, ධර්මයේද, ස්කන්ධයන්ද විදර්ශනා කරන්න වෙනවා අනිච්චානුපස්සී වශයෙන්. විරාගානුපස්සී වශයෙන්, නිරෝධානුපස්සී වශයෙන්, පටිනිස්සග්ගානුපස්සී වශයෙන් යාට විපස්සනා කරන්න වෙනවා. එතකොට පින්වත්නි එයාට තේරෙනවා මේ ඇහැ ඉදිරියට ආපු රූපේ මොන වගේ තත්වයක එකක්ද? කන ඉදිරියට ආපු ශබ්දයේ කෙබඳු ස්වභාවයට අයිති එකක්ද? නාසය ඉදිරියට ආපු ගඳ සුවඳ කෙබඳු ස්වභාවයට අයිති ස්වභාවයක්ද?
දිවට දැනුණු රසය කෙබඳු ස්වභාවයට අයිති තත්ත්වයක්ද? කයට දැනුණු පහස කෙබඳු ස්වභාවයටද අයිති කියලා හොඳට තේරෙන්න පටන් ගන්න. තේරුණාට පස්සේ එතන තියෙන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. මේක තියෙන කේවට්ට සූත්‍රයේ. කේවට්ට සූත්‍රය බලන්න. විඥානං අනිදස්සනං ඊළඟට කියනවා අනන්තං සබ්බතෝ පබං. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. එත්ත දීගංච රස්සංච අනුං තූලං සුභා සුභං. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේන උපරුජ්ජති කියලා. බොහොම ලස්සන කියමනක්. කේවට්ට සූත්‍රයේ තියෙන්නේ. විඥානස් අනිදස්සනං විඥානයේ ප්‍රහීන වීමෙන් අන්තරං සබ්බතෝ පබං අන්තර්හිත වූ සියලු ආකාරයෙන් ප්‍රඥාවෙන්ම ආලෝකමත් වෙච්ච විඥානයක් ඇද්ද? ප්‍රඥාවෙන්ම ආලෝකමත් වෙලා ඒ නිසා මේ විඥානේ රූප ධාතුවේ පිහිටන්නෙත් නැහැ. වේදනා ධාතුවේ පිහිටන්නෙත් නැහැ. සංඥා ධාතුවේ පිහිටන්නෙත් නැහැ. සංකාර ධාතුවේ පිහිටන්නේ නැහැ. මොකක්ද හේතුව? අනන්තං සබ්බතෝ පබං ආත්පසින්ම ප්‍රභාස්වර වෙලා ප්‍රඥාවෙන් ඒ නිසා ඒ විඥානයේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන ආදී ආරම්මණයන් මත පිහිටන්නෙත් නැහැ. ඔන්න සුන්දර චුතියත් සමග විඥානයේ සදාකාලික නිවීම සාක්ෂාත් වන අවධිය ගැනයි මේ කියන්නේ. අනන්තං සබ්බතෝ පබං හාත්පසින්ම ආලෝකමත් වෙලා සියලු ආකාරයෙන්ම ආලෝකමත් වෙච්ච විඥානයක් ඇද්ද? ඒක කාගේ විඥානයේද පින්වත්නි? ඒ විඥානය තමයි රහතන් වහන්සේගේ විඥානය. සාමාන්‍ය කෙනෙකුගේ විඥානය නෙමෙයි. ඒක රහතන් වහන්සේගේ විඥානය. රහතන් වහන්සේගේ විඥානය. එතකොට රහතන් වහන්සේගේ විඥානයක් ඇද්ද? ඒ රහතන් වහන්සේගේ විඥානය හාත්පසින්ම ආලෝකමත් වෙලයි තියෙන්නේ. එතකොට හාත්පසින්ම ආලෝකමත් වෙච්ච විඥානයක් ඇද්ද? ඒ බඳු විඥානයක් තියෙනවා නම් එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. ඒක පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන සතර මහා ධාතුවේ පිහිටන්නේ නැහැ විඥානේ. සතර මහා ධාතුවේ පිහිටන්නේ නැහැ. ඊට පස්සේ එත්ත දීගංච රස්සංච අනුං තූලං සුභා සුභ කොහෙවත් පිහිටන්නේ නැහැ කියන එක කියනවා. කොහොමද? දිග හරි, කෙටි හරි, මහත හරි, ලස්සන හරි, සියුම් හරි, අවලස්සන හරි මොකක්වත් රූප ස්වභාවයක් මත ඒ විඥානේ නැවත පිහිටන්නේ නැහැ. ප්‍රඥාවෙන් ආලෝකමත් වෙලා අනන්තං සබ්බතෝ පබං. ඒකට හේතුව විඥානස අනිදස්සනං තෘෂ්ණාව ප්‍රහීන වෙලා. මොනවා ගැනද? රූපාරම්මණයට තෘෂ්ණාව නැහැ. ශබ්දාරම්මණයට තෘෂ්ණාව නැහැ. ගන්ධාරම්මණයට තෘෂ්ණාව නැහැ. රසාරම්මණයට තෘෂ්ණාව නැහැ. පොට්ටබ්බාරම්මණයට තෘෂ්ණාව නැහැ. ධම්මාරම්මණයට තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව නැති නිසා සියලු ආකාරයෙන් ආලෝකමත් වෙලා එහෙම විඥානයක් තියෙනවා නම් ඒක එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාද සතර මහා ධාතු තුල පිහිටන්නේ නැහැ. එත්ත දීගංච රස්සංච අනුන් තූලං සුභා සුභං. එතන පින්වත්නි දිගවත්, කෙටිවත්, කුඩාවත්, මහතවත්, ලස්සනවත් අවල කවර රූප ස්වභාවයක් මතවත් ඒ විඥානේ පිහිටන්නේ නැහැ. කවර රූප ස්වභාවයක් මතවත් ඒ විඥානේ පිහිටන්නේ නැහැ. ඒ පිහිටන් නැති නිසා පින්වත්නි අනුන්තුලං සුභා එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාම රූප ක්ෂේෂ නැතුව නිරුද්ධ වෙලා යනවා. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාම රූප ධර්මයන් එතන නිරුද්ධයි. නාම රූප ධර්මයන් නිරුද්ධයි. එබඳු නිරුද්ධ වෙච්ච විඥානයක් ඇද්ද? අසේසං උපරුජ්ජති. සියල්ලම නිරුද්ධ වෙලා නම් විඥානස්ස නිරෝධේනෙත්තේන උපරුජ්ජති. එබඳු විඥානයක් මොකක්ද? නාම රූප නිරුද්ධ වීම පිණිස සතර මහා ධාතුවේ පිහිටන් නැති කවර ආකාරයකවත් රූප ස්වභාවයක් මත විඥානේ පිහිටන් නැත්නම් එතන තෘෂ්ණාව ප්‍රහීන වෙලා නම් අනන්තං සබ්බතෝ පබං සියලු ආකාරයෙන් ප්‍රඥාවෙන් ආලෝකමත් වෙච්ච විඥානයක් නම් පවතින්නේ. එබඳු විඥානයක් ඇද්ද?
විඥානස්ස නිරෝධේන එත්තේන උපරුජ්ජති. විඥානේ නිරුද්ධ වීමෙන් සියල්ලම නිරුද්ධ වෙලා යනවා. විඥානේ නිරුද්ධ වීමෙන් සියල්ලම නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ කියනවා චත්තාරෝ මහා භූතා අපරිශේෂා නිරුජ්ජති. ඒ කියන්නේ මේ සතර මහා ධාතු අපරිශේෂ වශයෙන්ම නිරුද්ධ වී යන ස්වභාවය ඔන්න ඕකයි. ඒකට මොකද්ද කරන්න තියෙන්නේ? ඒකට කරන්න තියෙන්නේ අන්තර්හිත වූ ප්‍රඥාවෙන් ආලෝකමත් වෙලා ඇහෙන් දකින ලෝකය ඇහෙන් මුලාවෙන් දකින්න නැතුව ප්‍රඥාවෙන් දැකලා ධර්මයේ මිශ්‍ර කරගෙන දැකලා රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන ආදීෙහි යථාර්ථයේ තේරුම් අරගෙන එයාට පුළුවන් විඥානයේ අනිදස්සන ස්වභාවයට පත් කරගන්නට. එතකොට ඔබ දන්නවා අර චේතනා සූත්‍රයේ පැහැදිලි කරන එක විඥානයේ පිහිටීම පිළිබඳ. කොහොමද විඥානයේ පිහිටනවා කියන්නේ? සිතනවා නම්, කල්පනා කරනවා නම්, අනුසේ පවතිනවා නම් විඥානයේ පිහිටනවා. විඥානයේ පිහිට ඔච්චර විඥානයේ පිහිටන්න ඕන. මොකද යංච චේතේති, යංච අනුසේති, යංච පගප්පේති. ඊට අනුව කල්පනාත් කරනවා නම්, අනුසයක් තියෙනවා නම්, හිතනවා නම්, හිතන විඥානයේ පිහිටනවා. ඒ තුන විතරයි විඥානයේ පිහිටන්න ඕන. එහෙනම් ප්‍රතිසන්දිය ලබන්න විඥානයට අවශ්‍ය මොකද්ද? අනුසය තියෙනවා නම්, චේතනා තියෙනවා නම්, කල්පනා තියෙනවා නම්, යමක් සිතයිද චේතේති, යංච පකප්පේති, ඊට අනුව කල්පනා කරන්නේ, යංච අනුස්සේති. ඔය ටික ඔය තුන තියෙනවා නම් විඥානේ පිහිටනවා. ඒ වගේම තමයි චේතනා සූත්‍රයේ කියනවා ඔය තුනම වුණත් නැහැ. ඔය කියන ඒවා තුනම වුණත් නැහැ විඥානයක් පිහිටන්න. හිතන්නෙත් නැතුව, කල්පනා කරන්නෙත් නැතුව අනුසය තියනවා නම්, අනුසයක් විතරක් තිබ්බත් විඥානේ පිහිටනවා. අනුසය විතරක් නෝච භික්කවේ චේතේති නෝච පකප්පේති අනුස්සේති ආරම්මනම් මේතං විඥානස්ස තිතිය. විඥානේ තිතියක් කරා යනවා. මොන තිතියද? අර අපි ඉස්සෙල්ලා කිව්ව විඥාන තිති. එතකොට විඥානේ පිහිටන්නේ අන්න ඒ විදියටයි. උපය වශයෙන් පවතින තාකල් විඥානේ පිහිටනවා. උපයෝ ඒකනේ කියන්නේ උපය සූත්‍රය කොහොමද කියන්නේ? කියන්නේ උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. තණ්හා මාන දිට්ඨි වශයෙන් බැඳුනොත් එතන විඥානේ පිහිටනවා. ඒ කියන්නේ ප්‍රපංචකරණය ගැන අපි මදුපිණ්ඩික සූත්‍රයෙන් දැන් මේ දේශනාවෙම කිව්වේ. උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. බැඳිච්ච තැනක විඥාණය නිදහස් නෑ. නොබැඳිච්ච තැනක නිදහස්. නොබැඳිච්ච තැනක නිදහස්. උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. බැඳිච්ච තැනක නිදහස් නෑ. කොහොම බැඳුනොත්? තණ්හා මාන දිට්ඨි වශයෙන් බැඳුනොත්. අර අපි කිව්ව රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන ආදී කෙරෙහි අභිනන්දනයක්, අභිවදනයක් අජ්ජෝසාය තිට්ඨති වශයෙන් තිබ්බොත් එතන පින්නත්නි ඒ විඥාණය නිදහස් නෑ. ඒ වගේම ඔබ මතක තියාගන්න පින්වත්නි රූප ධාතුවෙන් තොරව වේදනා ධාතුවෙන් තොරව ඒ කියන්නේ රූපයෙන් වෙන් වෙලා වේදනාවෙන් වෙන් වෙලා සංඥාවෙන් වෙන් වෙලා සංකාර වලින් වෙන් වෙලා විඥානයේ පැවැත්මකුත් නැහැ. ඒකයි චේතනාසු මේ අපි බීජ සූත්‍රයේදීනේ බීජ සූත්‍රයේ තියෙන්නේ හරියට කඳෙන් පැලවෙන බීජ, මුලෙන් පැලවෙන බීජ, කොළ වලින් පැලවෙන බීජ, බීජයෙන් පැලවෙන බීජ ආදී බීජ ගැන කියලා කියනවා. වතුර නැත්තම්, භූමියක් නැත්තම් කොහොමද පැලවෙන්නේ කියලා. එතකොට වතුර භූමිය තමයි විඥානයේ පැලවෙන්න, විඥානයේ කියන බීජයේ පැලවෙන්න භූමිය තමයි රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය. මෙන්න මේ ස්කන්ධයන් නැමැති භූමියේ තමයි මේ විඥානේ පිහිටන්නේ. තණ්හාවෙන් ආසේවණේ ලැබෙමින්, අවිද්‍යාවෙන් ආසේවණේ ලැබෙමින්. ඊට පස්සේ ඒකනේ කියන්නේ අහම් අඤ්ඤත්තර රූපං, අඤ්ඤත්තර වේදනා, අඤ්ඤත්තර සංඥා, අඤ්ඤත්තර
සංකාරේහි විඥානස්ස ආගතින් වා විඥාණයෙන් වෙන් වෙලා රූපයෙන් වෙන් වෙලා වේදනාවෙන් වෙන් වෙලා සංඥාවෙන් වෙන් වෙලා සංකාර වලින් වෙන් වෙලා විඥාණයට විඥානස්ස ආගතින් වා විඥාණයට ඒමක්කෝ ගතින් වා ඊමක්කෝ යාමක්කෝ චුතින් වා යාමක්කෝ උත්පත්තින් වා උපතක්කෝ බුද්ධින් වා උර්ධියක්කෝ විරුල්හින් වා විරුල්හ භාවයක්කෝ වේපුල්ලං වා විපුල භාවයක්කෝ පඤ්ඤාපෙස්සාමි ඉති කවුරු හරි වෙනවා කියනවා නම් මොකෙන්ද රූපේ වේදනා සංඥා සංකාර වලින් තොරව විඥාණයට ඒමක් යාමක් චුතියක් උප්පත්තියක් වැඩිමක් දියුණුවක් මහත්ගත භාවයක් වෙනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් කියන්න පුළුවන් එහෙම කවුරු හරි කෙනෙක් කියනවා නම් පින්වත් මහණෙනි නේතං ඨාණං විජ්ජති කවදාවත් වෙන්න බැරි දෙයක්. එහෙනම් මතක තියාගන්න මේ ස්කන්ධයන් පිළිබඳ යථාර්ථ අවබෝධයෙන්මයි විඥාණය නිරුද්ධ කරන්න තියෙන්නේ. රූප ධාතු යාකෝ භික්කවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති රාගස්ස පහාන වොච්චිතාරම්මනං පතිට්ඨා විඥානස න හෝති. රූප ධාතුව කෙරෙහි තිබෙන රාගේ ප්‍රහීන වෙලා නම් ඡන්දයක් ප්‍රහීන වෙලා නම් ඒකම තමයි හාලිද්దిකානි සූත්‍රෙත් කිව්වේ. රාගේ ප්‍රහීන වෙලා නම් පැවැත්ම පිණිස තිබ්බ අරමුණ සිඳිලා ගිහින් නම් එතන මෙතනම අතහැරලා දානවා නම් ඊට විඥානේ පිහිටීමට තැනක් නැහැ. එතන විඥානේ පින්වත්නි සංසිඳී යනවා. විඥානේ පිහිටන්න තැනක් නැහැ. පතිට්ඨා විඥානස්ස න හෝති. හෝති නෙමෙයි න හෝති. එතන විඥානේ පිහිටන්න විදියක් නැහැ. ඊට පස්සේ කියනවා අවිරුල්හං අනබි සංකච්ඡ විමුක්තං විශේෂයෙන්ම සකස් වෙන්නේ නැහැ එතන. සකස් වීමක් නැහැ. නිදහස් වෙනවා. නොසෙලී තියෙනවා. අලෞකික සතුටක් ඇති වෙනවා. ලෞකික සතුටක් ඇති වෙන්නේ නැහැ. තිතස්ස සන්තුසිතා. එතන පින්නත් කම්පනයක් නැහැ. සන්තුසිතත්තානං පරිතස්සති. අකම්පිතව තමා එතනම පිරිණි වෙනවා පින්වත්නි. අපරිතස්සං පච්චත්තං යේව පරිනිබ්බායති. සම්පූර්ණයෙන්ම බඹසර පිනිස යමක් කළ යුතු නම් ඒ ඔක්කොම කරලා නිමා වෙනවා. ಜಾතියත් ක්ෂය වෙලා යනවා. එහෙමනම් ඔබ මතක තියාගන්න මේක සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම මේ පිළිබඳ නුවණක් තියෙන්න ඕනද නැද්ද? සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම පින්වත්නි මේ පිළිබඳ ගැඹුරු නුවණක් අවශ්‍යයි. නැත්තම් අවබෝධය කරා යන්න බෑ. අවබෝධය කරා යන්න බෑ. එතකොට විඥානීය බුදුරජාණන් වහන්සේ විඥාන ස්කන්ධයේ පෙන්නුවේ ඒ තැන පහළ වෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාන ක්ෂණිකව පහළ විඥාන ස්කන්ධය පෙන්නුවේ කොහොමද? ඒක විඥාන ස්කන්ධය උපමා කළේ පින්වත්නි මායාකාරයකටයි. රූපේ උපමා කළේ රූපේ පෙන පිඬකටයි. වේදනාව දිය බුබුලකටයි. සංඥාව මිරිඟුවකටයි උපමා කළේ. සංකාර කෙලෙස් කඳකටයි. සාරයක් හම්බෙන්නේ නැහැ සංකාරවල. හොයනවා හරයක් තියෙනවා කියලා. කෙලෙස් කෙසල් කැලෑවකට ගිහින් අරටුව හොයන මිනිහෙකුට අරටුවක් හම්බෙයිද? කෙසල් ගස් කපාගෙන යන අරටුවක් හම්බෙන්නේ නැහැ. විඥානේ පෙන්වේ මායාකාරයකටයි. විඥානේ පෙන්වේ මායාකාරයකටයි. එතකොට විඥානේ මායාකාරයෙක් කිව්වේ නිකාම්ම මායාකාරයෙක්ද? නෑ. කොහොම මායාකාරයෙක්ද? හතරමං හන්දියක මැජික් පෙන්නන මායාකාරයෙක්. හතරමං හන්දියක විඥාකාරයෙකුටයි විඥානේ උපමා කළේ. එතකොට හතරමං හන්දියක මැජික් පෙන්නන මැජික් කාර්යය කිව්වේ මේක කොහෙන් ඇති වුණත් පින්වත්නි ඇති වෙන නැති වෙන වේගය කොච්චර වේගවත්ද කියනවනම් ඒ වේගය අපිට තේරෙන්නේ නැහැ. ඊටකම දැන් මේ බණ අහගෙන චක්කු විඥානේ පහළ වෙනවා. අහගෙන ඉන්නකොට සෝත විඥානේ පහළ වෙනවා. කෑම කනකොට જીවහාවි. මේ එකම වෙලාවක පවා මේ ටික ඔක්කොම සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවා. නමුත් එකම වෙලාවක වගේ අපි කියලා හිතුවට එමුත් එකම වෙලාවක මේ චක්කු විඥානේ සෝත විඥානේ ආදී විඥාන ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ නැහැ. එතනම නිරුද්ධ වී යනවා. එතකොට විඥානේ පිහිටන්නේ විඥානේ පහළ වෙන්නේ කොහොමද? මානසිකාර ප්‍රත්‍යයෙන්. මානසිකාරයේ තියෙන තාකල් විඥානේ පිහිටනවා. එතකොට ඒ මොහොතේ ස්පර්ශ වෙනකොට
ඒ ස්පර්ශයට බලපානවා මොකද? මානසිකාරයේ බලපානවා. මානසිකාරයේ බලපානවා. එතකොට මේ මහා නිදාන සූත්‍රයේ වගේ දේශනාවල අපිට තේරෙනවා නාම රූප යන්ගෙන් තොරව විඥාණයට පැවැත්මක් නැහැ. ඒ විඥානේ පිහිටීමෙන් තොරව නාම රූපයන්ට පැවැත්මක් නැහැ. නාම රූපයන්ට පැවැත්මක් නැති තැනක ආයතනයන්ට පැවැත්මකුත් නැහැ. එවනම් මේ ඔක්කොම ක්‍රියාවලියට බලපාන විඥානේ පිහිටි විඥානේ තිතියක් ලැබීමයි. විඥානේ නොපිහිටන ආකාරයෙන් මේ මොහොතේ අපට හිත හදා ගන්න පුළුවන් ආකාරය ගැන අපට භාග්‍යවතුන් වහන්සේ බොහෝම ලස්සනට ඒක මතක් කරලා දීලා තියෙනවා. අපිට භාග්‍යවතුන් වහන්සේ බොහොම ලස්සනට මතක් කරලා දීලා තියෙනවා. ඒ මතක් කිරීමට අනුව අපිට මේ ගැඹුරින් මේක විමස ගන්න බැරි වුණොත් එහෙම අපිට පින්වත්නි මේ අවබෝධය කරා යන්න බෑ. කොච්චර පිං කළත් බෑ. විඥාන ටිතියකටයි උදව් හම්බෙන්නේ පිනෙනුත්. ධානීනුත් විඥානයේ ටිතියකටයි උදව් හම්බෙන්නේ. ධානීන්ද ඊට පස්සේ පින්වත්නි කුසලයෙන්ද අකුසලයෙන් මේ පිනින්ද මේ හැම දෙයකින්ම විඥානේ තිතියකටයි උදව්ව හම්බෙන්නේ. විඥානේ නිරුද්ධ කිරීමට උදව්ව හම්බෙන්නේ කොහෙන්ද? විඥානේ නිරුද්ධ කිරීමට උදව්ව හම්බ වෙන්නේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලි කරන විපස්සනා පරියායෙන්. විපස්සනා පරියායෙන්. ඒතර විපස්සනා පරියායෙන් ලැබෙන උදව්ව තුල තමයි තේරෙන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වී යයි කියන නුවණ ඒ ශ්‍රාවකයා තුලයි මතුවෙන්නේ. එතකොට මේ විඥානීය තුලින් තමයි විඥානාති විශේෂයෙන් දැන ගැනීම සිද්ධ වෙන්නේ ක්ෂණිකව. එතකොට ඒ ක්ෂණිකව සිද්ධ වෙන්නේ මොනවද? එතකොට මේ විඥානේ නිරුද්ධ කිරීම පිණිස හාත්පස ආලෝකමත් වීම පිණිස එයා දැනගන්න ඕන ස්වභාවය තමයි පින්වත්නි ඒ විශේෂයෙන් දැනගත යුතු දෙයක් තියෙනවා විඥාණයෙන්ම විශේෂයෙන්ම විඥානාති කියන ස්වභාවය තුල මොකක්ද දැනගන්න ඕන ඒකට බොහොම ලස්සන සූත්‍රයක් ධාතු විභංග සූත්‍රය වගේ දේශනාවල තියෙනවා මොකද්ද විඥානනේ කියන්නේ ඒ තමයි සුඛන්තිපි විඥානාති සැප වේදනාව දැනගන්න ඕන. වුණ විඥාණයෙන් දැනගත යුතු සම්මාදිට්ඨික ප්‍රවේශය. දුක්ඛන්තිපි විඥාන දුක් වේදනාවක් දැනගන්න ඕන. අදුක්කම සුඛන්තිපි විඥාන අදුක්කම සුඛ වේදනාවක් දැනගන්න ඕන. මේ වේදනාව විඥාණයෙන් දැනගන්න ඕන. දැනගෙන ඔන්න තම විඥාණය නිරුද්ධ කිරීම පිණිස තමා තුළ ගොඩනගාගත යුතු ඥානය. විඥාණයෙන්ම ගොඩනගාගත යුතු ඥානය. දැනගත්තට මදි සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමීති පජානාති. යම් සැප වේදනාවක් ඇති වෙනකොට සැප වේදනාවක් ඇති වූ බවක් දැනගන්න ඕන. දුක් වේදනාවක් ඇති වෙනකොට දුක් වේදනාවක් ඇති වූ බවක් දැනගන්න ඕන. අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙනකොට අදුක්කම සුඛ වේදනාවක් ඇති වූ බවත් දැනගන්න ඕන. දැනගන්න ඕන. එතකොට මේ දැන ගැනීම තුළම තමයි යාට නිවීම පිණිස ඔන්න ඉදිරියට පියවරක් තියපු ශ්‍රාවකයෙක් විදියට මේ තුල අනිච්චානුපස්සී වශයෙන් විරාගානුපස්සී වශයෙන් නිරෝධානුපස්සී වශයෙන් පටිනිස්සග්ගානුපස්සී වශයෙන් විපස්සනා කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ බඳු ශ්‍රාවකයෙකුට පුළුවන් චුතියත් සමග නැවත ප්‍රතිසන්දියක් කරා නොයන මට්ටමට විඥානය සකස් කරගෙන සසර දුක නිමා කොට අමා නිවනටපත් වෙන්න යාට පුළුවන්. ඒ බඳු නිවීම පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා